අගෝස්තු මාසයේ 3 වෙනිදා අද දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ දවස ගැන 2023 අවුරුද්දේ අපි 8 වෙනි මාසෙට ඇවිල්ලා ඉන්නවා. දේව රාජ්‍යයේ රහස් අද බදාදා දවසේ ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම සුද්ධාම වහන්සේගේ මඟ පෙන්වීම අනුව මම ඔබ සමග බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නවා. මේ දවස්වල මම හිතන්නේ ලංකාවේ තද වැහි බර කාල ගුණයක් තියෙනවා. හැමතැනම තදින්ම වැස්ස ඉතින් නුවරත් ඒ වගේම තමයි. නමුත් මම හිතනවා ඒකට බාධාවක් වෙන්න බෑ දෙවියන් වහන්සේගේ වචනේට. ඒ වචන ඉගෙන ගන්න එක අපි ඒ තුල ආශිර්වාද ලබන්න යනවා. ඒ තුල අපි ජය ගන්න යනවා. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත් අපි දැනගන්න අවශ්‍යයි ජය ගන්න කලින්. එවැනි දෙයක් තමයි අපි කතා කරන්නේ. එනේ යක්ෂයාගේ උපාය, යක්ෂයාගේ ටැක්ටික්ස්, ට්‍රික්ස් මොනවද කියලා අපි දැනගන්න යනවා. අද දවසේ දේව රාජ්‍ය රහස් යටතේ මම බොහෝ කාලයක් මේ සම්බන්ධයෙන් වැය කරා, කැප කරා, යාශ්‍යාවෙන් යුක්තව සුද්ධාමාසත් එක්ක කතා කරා, මේ වචනයත් එක්ක ගනුදෙනු කරා, අධ්‍යයනය කරා ගැඹුරින්. ඒ ගැන විමසුවා. මොකද ඔබ සමග බෙදා ගන්න කලින් සුද්ධාමාසයේ මඟ පෙන්වන කාරණා දැනගන්න අවශ්‍යයි. යාළුවන්ගෙන් අහලා, මිනිස්සුන්ගෙන් අහලා පොත්පත් වලින් ගන්නවට වඩා මට අවශ්‍ය වුණා දැනුම සුද්ධාමාසයෙන් එකතු කර ගන්න උන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට සුද්ධාමාසයට සංවේදී වෙලා දෙවියන් වහන්සේට ලං වෙලා උන්වහන්සේගේ අභිමුඛත්වයේ යාශ්‍යාවෙන් ගත කරා. ඒ වගේම තේ වචනේ මුල් බැස්සා. ඒ තුල ඔබ සමග මේකේ ගැඹුර ඔබට එලිදරව් කරන පිරිස එක්ස්පෝස් කරන විදිය පිරිස මේ තොරතුරු ඔබට එලිදරව් කරද්දී ඔබ දැනගන්න යනවා. ඒ දැනගැන්ම තුල ඔබ යක්ෂයා එක්ක ගනුදෙනු කරලා යක්ෂයාගේ බලය මැඩපවත්වන්න පුළුවන් ඔබට. ඒ නිසා දවසේ රාජ්‍ය රහස් යටතේ අපි ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. යක්ෂයාගේ උපාය ගැන අද අපි දැනුවත් වෙන්න යනවා. මම හිතනවා ඔබ සූදානම් කියලා. ඒ වගේම මම කලින් කිව්වත් වගේ ඉතාමත් වැදගත් ගැඹුරු අධ්‍යයනයක්, පාඩමක් සහ ඔබ දැනුවත් විය යුතුම කාරණා කීපයක් කතා කරන්න යන්නේ. ඒ නිසා මම අවවාද කරනවා, යෝජනා කරනවා ඔබ මේක ලියා ගන්න එක, සටහන් තබා ගන්න එක ඉතා වැදගත් කියලා. මේක දැනගන්න, ඒ වගේම මේක මෙනෙහි කරන්න, හොඳට මේ ගැන හිතන්න, දැනුවත් වෙන්න, කල්පනාකාරී වෙන්න. මේ තුල ඔබට ලොකු ජයග්‍රහණයක් තියෙනවා. අද දවසේ මේ මාසේ විතරක් නෙමෙයි, ඔබගේ ජීවිතේම ඔබට ජය ගන්න පුළුවන් මේ සත්‍යතාවය තුල, මේ දැනගැන්ම තුල. යක්ෂයාගේ උපාය ගැන කතා කරද්දී අපි පළවෙනිට පෙරලා ගන්න ඉපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය තමයි මම ගන්නේ. ඒ පදය පමණයි. නමුත් ඒ පදය විතරක් වුණාට මේක සැඟවිලා තියෙන දේවල් බොහෝමයි. ඔබට ඉදිරියට යද්දී ඒක තේරෙයි. අපි කතා කරමු. යක්ෂයාගේ උපාය මොනවද කියලා අපි දැනුවත් වෙමු. පළවෙනිටම කොහොමද අපි කතා කරොත් මෙහෙම. අපිට ස්වභාවික ලෝකයේ අපිට සමහර සත්තු ඉන්නව සුරතල්ලු. ඒ අය දැක්කම අපි හානි කරන්නේ. උදාහරණයකට සමනලයෝ කියමු, අපි තනකොළ පෙත්තෝ ඉන්නවා. මේ වගේ සත්තු අපිට හානියක් කරන්නේ. පාඩුවේ කුරුල්ලෝ ඒ වගේ සත්තු පාඩුවේ ඉන්නවා. නමුත් සමහර සත්තු ඉන්න මදුරුවෝ. අපි දැකපුවාම මදුරුවෝ අපි හුරතල් කරන්නේ. අපි පෙට්ටි එක දාලා එහෙම නැත්නම් කෑම ටිකක් දීලා. මොකද මේ ශරීරයට අහිතකර සත්තු. මදුරුවෝ අපි දෙපාරක් හිත අපි ඉන්නේ, අපි ටක් ගාලා අපේ ශරීරයට හානි කරන නිසා අපේ ලේ උරා බොනවා, ඩෙන්ගු බෝ කරනවා. අපිරිසිදුයි මැස්සෝ, මදුරුවෝ ඒ වගේ සත්තු අපි ටක් ගාලා අපි එතන අපි උඹ මැඩපවත්වනවා. ඒ වගේ අපි හැබැයි දැනගන්න ඕනේ, අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ කොයි සතාද අපිට හානි කරන්නේ, කොයි සතාද අපිට හානි නොකරන්නේ කියලා. හැම සතාම හානි නොකරන සතාපව අපි මැඩපවත්වන හිම් මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒක ඔබ කරනවා නම් ඒක නවත්තන්න. ඒක යහපත් නෙවෙයි. මොකද මේ වචනේ පැහැදිලිව කතා කරලා තියෙනවා තිරිසනාගේ ප්‍රාණයට බාධා කරන්න එපා, ඒක සලකන්න කියලා. ඉතින් මේ සුරතල් සත්තු අපි සැලකිය යුතුයි. එවැනි සත්තු, අහිංසක සත්තු, සුරතල් සත්තු ඉන්න උන් රැක බලා ගන්න උන්ට කැම ටිකක් දෙන එක ඒක යහපත්. නමුත් ඒක මාතෘකාව ඒක නෙවෙයි නිසා මම වැඩි ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි කතා කරන්නේ යක්ෂයාගේ උපාය ගැන. ඉතින් එතෙන්ට ආරම්භයක් ලෙස තමයි මම මේ උදාහරණය ගන්නේ. නමුත් අපි අහිතකර සත්තු, පොළොගුන්, පත්තෑයි, ගෝනුස්සන් වගේ දැක්කම අපි නිකන් ඉන්නේ. අපි
ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න අපි ටක් ගාලා ඒ සතාගෙන් ඉවත් වෙන සතා එක්ක සමහරට ගෙට ආපුව පත්තෑයක් ආපුව අපි උත් එක්ක සෙල්ලම් කර හොරතල් කර ඉන්නේ අපි ටක් ගාලා ඒකට ක්‍රියාමාර්ගයක් ගන්නවා අපි ටක් ගාලා ඒ සතාව ඉවත් කරන්න පියවර ගන්නවා නැත්නම් මරලා දානවා නැත්නම් තල්ලා දානවා නැත්නම් ලීයකට ගන්නවා අරගෙන ඈතට විසික් කරනවා මේ වගේ එක එක දේවල් කළා කොහොම හරි එතනින් අපි ඉවත් වෙනවා ඒ ඕව ඉවත් කරනවා අපි ක්‍රියාමාර්ගයක් ගන්නවා අපි හොරතල් කර ඉන්නේ එවැනි සතුත් එක්ක සර්පයෝ නයි මේ දෂ්ට කරන අය ඉන්නවා ඒ සතු ඉතින් හැබැයි මේක අයිඩෙන්ටිෆයි කරගන්නවා මේ සතා හානි කරන කෙනෙක්ද හානි නොකරන සුරතල් සතෙක්ද කියලා. ඉතින් ඒ අනුව අපි ක්‍රියාත්මක වෙනවා. පළවෙනිටම අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඒක මැඩ පවත්තන්නේ සතාව මැඩ පවත්තන අයිඩෙන්ටිෆයි කරගන්න. ඉතින් මෙතන මේ යක්ෂයාගේ උපාය අපි අයිඩෙන්ටිෆයි කරගෙන හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනාගත්තට පස්සේ තමයි අපිට පුළුවන් ඒ උපාය වලට ඒ ට්‍රික්ස් ඇන්ඩ් ස්ට්‍රැටජිස් වලට අපිට මුහුණ දෙන්න. ඒ වගේම තවම උදාහරණයක් ගන්න කැමති බොහෝ ලෝකේ ක්‍රීඩාවල ක්‍රිකට් උනත් ක්‍රිකට් ගහන විදිහම විතරක් නෙවෙයි සාමාන්‍ය ජාත්‍යන්තර මට්ටමට ආපුවම නැෂනල් ටීම් එකේ ප්ලේයර්ස්ලා තව කණ්ඩායමක් එක්ක ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියා තරගයක් තියෙනවනම් ඒ කණ්ඩායමේ දුර්වලතා ගැන අධ්‍යයනය කරනවා. එක එක වෙනම බෝලර්ස්ලා ගැන බැට්ස්මන්ලා ගැන වෙනම අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා තමයි ඒ තරගයට මුහුණ දෙන්න යන ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගත්තාම ඒ විදිහට තමයි ඒ සටනට පෙර මුහුණ දෙන්න යන ප්‍රතිවාදියා ගැන සතුරා ගැන දැනුවත් වෙනවා. ඒ වගේ අපි මෙතන යක්ෂයාගේ උපාය ගැන දැනුවත් වෙන්න ඕනේ. යක්ෂයා මැඩ පවත්තන නැත්නම් අපිට යක්ෂයාගේ ජය ගන්න බෑ. යේසුස් වහන්සේ ජය ගත්තා. අපිට ජය තියෙනවා. අපිට ජය ගන්න පුළුවන්. නමුත් අපි දැනුවත් වෙන්න ඕනේ කොහොමද ජය ගන්න අපි මොකක්ද එක්කද සටන් කරන්නේ. දැනුවත් වෙන්නේ නැතුව අපිට ජය ගන්න බෑ. මේක සරල මාතෘකාවක් නෙවෙයි. සරලව ගන්න එපා. මම ඔය යක්ෂයා ගැන දන්නවා. මම කියවලා දිනවා. මම අහලා තිනවා. මම යාචනා කරනවා මම මේ වචනේ කියන මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඔබ ඉන්න යනවනම් මට නෙවෙයි පාඩුව. මට නෙවෙයි පාඩුව වෙන්නේ. මමත් එහෙම අවංකවම කිව්වොත් හිටපු කාලයක් තිබුණා. මම මේ වචනේ සෑහෙන දුර දානවා. මම දැන් තව දිගට ගන්න පොඩි අඩු ප්‍රමාණයක් නැහැ. ඒ යටහත්කමට මම ටික ටික එන්න පටන් ගත්තා නැහැ. මම හැමදාම ඉගෙන ගන්න මම තාම බොහොම ස්වල්පයයි. මම අල්පයයි දන්නේ. මට බොහෝ මරණකම මට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් යටහත්කමට ආවට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ සුදාමාසේ කරන කොටගෙන මට බොහෝ ගැඹුරු කාරණා එළිදරව් වී දැනගැනීමේ වචන දැනගැන්ම දෙන්න පටන් ගත්තේ. අපි අර විදිහට ඉන්න කිව්වොත් නෑ මම යාඥා කරන මට මම සෑහෙන දුරට දන්න මම හැමදාම චර්ච් යනවා මම හැමදාම මේ පාස්ටර්ගේ දේශනා අහනවා ඒ නිසා මම හොඳ දැනුවත් කියලා ඔබ භයානක තැනක ඉන්නේ. ඔබ වැරදි තැනක ඉන්නේ. එතකොට දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න බෑ. බලුත් දේවල් දැනගන්න ඔබ ගැඹුරු දේවල් දැනගන්න යන්නේ. ඔබ හැම වෙලේම ඔබ සූදානම් වෙනුනේ යටහත් වෙලා නෑ මම තව දෙයක් ඉගෙන නෑ මේකේ නා දෙවියන් වහන්සේ කතා කරන දේවල් වෙනස්. මේකේ නා තුලින් දෙවියන් වහන්සේ කතා කරන දේවල් වෙනස්. මට ඍජුව දෙවියන් වහන්සේ ඔබට ඒ කියන්නේ ඍජුව දෙවියන් වහන්සේ කතා කරන දේවල් වෙනස්. ඔබට නායකයෙක් තුලින් ඩිරෙක්ට් තුලින් සමහර ආය තුලින් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් පාවිච්චි කරලා කතා කරන දේවල් වෙනස් කියලා යටහත්කමට එද්දි මම ඉගෙන ගන්නවා කියලා. එතකොට දෙවියන් වහන්සේ ඔබට අලුත් දේවල් උගන්වනවා. ගැඹුරු කාරණා උගන්වනවා. සත්‍යතාවයේ ගැඹුරට ගෙනියනවා. ඒක ඔබට වැදගත්. ඒ නිසා ඒ යටහත්කමට පැමිණෙන්න මමත් ඒ යටහත්කමට පැමිණීම තමයි ලොකුම රහස තමයි මේ මට දෙන්නා වෙලිදර වීම වලට ඒ යටහත්කමට මම ඇවිල්ලා ඉන්න නිසා. ඉතින් මම විශ්වාස කරනවා මේ ඒ යටහත්කමේ ආලේපය ඔබට මේ දේශන ඇසීම තුලින් ඔබටත් ඇවිල්ලා ඇති කියලා මේ වෙනකොටත් එසේ දේශන අසන්නව බොහෝ දෙනෙක් ඉන්න බව ඔබ ආදරෙන් මතක් කරනවා. ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනවා. දිගටම විෂන් ක්‍රයිස්ට් ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය වර්ධනය උදෙසා දායක වෙන පංගුකාර වෙන ඔබ සෑම දෙනෙක්ම වෙනුවෙන් බබ නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඉතින් ඔබට විශේෂ යාඥාවක් ඉල්ලීමක් තියෙනවනම් ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, මැසේජ් කරන්න පුළුවන්, කෝල් කරන්න පුළුවන්. මම සූදානම් මේ වෙනුවෙන් ඔබ වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න, දෙවියන් වහන්සේට කණලව් කරන්න, යාඥා කරන්න. හරි අපි කතා කරන්නේ ඉතින් ප්‍රතිවාදියා ගැන දැනුවත් යුතුයි. ඒ වගේම යුද්ධයක ගත්තහමත් යුද්ධකදී ඒ සටනේ අපි සටන් ඒ ලෑස්ති වෙන සාමාන්‍යයෙන් අපි කියමු ශ්‍රී ලංකාව අපි ලෑස්ති වෙන අපි සතුරට එරෙහිව යුද්ධයක ලෑස්ති වෙනකොට ඒගොල්ලන්ට උගන්වන්නේ ආමීකට ඒ යුද්ධ කරන ආකාරය විතරක් නෙවෙයි සතුරා ගැන. සතුරාගේ ගාව තියෙන අවි ගාන කීයක් අවි තියෙනවද? මොන වගේ අවිද පාවිච්චි කරන්නේ? කොහෙද ඉන්නේ? කීයටද මොවුන් සටන් වදින්නේ? කී දෙනෙක් මේ කණ්ඩායම් වල ඉන්නවද? කොහොමද බෙදෙන්නේ?
මේ හැම දේ ගැනම දැනුවත් වෙන ප්‍රතිවාදියා ගැන සතුරා ගැන ඊට පස්සේ තමයි සටනට යන්නේ. ඊට පස්සේ තමයි මොකද එතකොට තමයි ඒ දුර්වලතා හඳුනාගෙන ඉතින් පහර දෙන්න පුළුවන් සතුරා. ඒ වගේම සතුරා පාවිච්චි කරන උපාය වලට සාර්ථකව බොහෝර දෙන්න පුළුවන්. පහර දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බොහෝර දෙන්න පුළුවන් වෙන්නේ. මේ වගේ එතු ක්‍රීඩාවලදී යුද්ධ සටන්වලදී ඒ වගේම සාමාන්‍ය ජීවිතේ මම කිව්වා මෙවැනි ශරීරයට අහිතකර හානිදායක ලෙට්‍රෝගේන සත්තු අපි පණුවත් හොරතල් කරන් ඉන්නේ කෑම් බීමක එළවලුවක පණුවෙන් දැක්ක ඔය පැත්තම කපලා අයින් කරලා දානවා. නේ නැත්නම් ඒ ගෙඩියම විසික් කරලා දාන. ඉතින් ඒ වගේ දැනුවත් වෙන්න ඕනේ. අයිඩෙන්ටිෆයි කරගෙන ඊට පස්සේ තමයි අපි ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න මුහුණ දෙන්නේ. ඒ නිසා අපි දැන් අද මේ සියල්ලේ සාමාන්‍ය ලෝක මට්ටමේ සටන් නෙවෙයි ක්‍රීඩාව නෙවෙයි සාමාන්‍ය ජීවිතේ මේ එළවලු වල ඉන්න පණුව ගැන නෙවෙයි අපි කතා කරන මුළු ජීවිතේම අපි පරාජය කරන මරන්න සොරකම් කරන්න එන සතුරා ගැන යක්ෂයා ඌව මැඩපවත්වන්නේ කොහොමද? ඌ අඳුරගෙන ඌගේ උපාය අඳුරගෙන ඌ මැඩපවත්වන්නේ කොහොමද? ඌගේ උපාය වලට මුහුණ දීලා ජය ගන්න කොහොමද කියලා දැනගන්න. ඒක නිසා මේක තමයි වැදගත්ම පාඩම. මේක තමයි මේ ජීවිතේ පාඩම. මේ ජීවිතේ කැටලොග් එක. ඔබේ ටීවී එකට කැටලොග් එකක් තියෙනවා වෙන්න පුළුවන්. රේඩියෝ එකට කැටලොග් එකක් තියෙනවා වෙන්නේ. ඒව අවශ්‍යයි අවන්න එකට. නමුත් මේ ඔබේ ජීවිතේ කැටලොග් එක. මේක තමයි ජීවිතේ අත්පොත. මේ දේවල් දැනගත්තාම ඉහළට ඉදිරියට යන්න පුළුවන් ඔබට. මේ ඇදහිල්ල ජීවිතේ, ඔබේ පවුලේ, මේ ක්‍රිස්තියානි ජීවිතේ ඔබට ඉදිරියට ඉහළට යන්න පුළුවන්. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ජයග්‍රහණය මේ පාඩම මේ වචනය තුලම ප්‍රකාශ කරනවා. යක්ෂයාගේ උපාය අපි බලන්න යන්නේ එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ මම කිව්වා 12 වෙනි පදේ. 12 වෙනි පදේ පටන් ගන්නවා මක්නිසාද අපේ පොරබැදීම වනාහි. එතකොට පළවෙනිටම කියනවා අපේ පොරබැදීම වනාහි කියලා තමයි මෙතන පටන් ගන්න. අපේ සටනද අපේ පොරබැදීම. අපේ පොරබැදීම වනාහි කියලා තමයි පටන් ගන්න. එතකොට පළවෙනිටම යක්ෂයාගේ උපායය කියද්දී අපි දැනුවත් විය යුතු දේ තමයි මේක රෙසල් එකක්. මේක ෆයිට් එකක් නෙවෙයි. මේක පොරබැදීමක් පමණයි. මේක පොරබැදීමක් පමණයි. ෆයිට් එකක් නෙවෙයි. ඇයිම මෙහෙම කියන්නේ? ෆයිට් එක සටන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී කරලා ජය අරගෙන හමාරයි. ආමේන්. ජය අරගෙන ඉවරයි. ඒ ජය උන්වහන්සේ ලබා ගත්තා. අත්පත් කරගත්තා. යක්ෂයා පරාජය කළා උන්වහන්සේ ජය අරගෙන ඉවරයි. ආයි අපිට සටන් කරලා ජය ගන්න දෙයක් නෑ. අපිට තියෙන්නේ බැඩ පවත්වන්න. අපිට තියෙන්නේ පොරබදින්න. ඔබට තේරුණාද පැහැදිලිද? අපිට තියෙන්නේ සටන් කරන්න නෙවෙයි අපිට තියෙන්නේ පොරබදින්න. මේක සටනක් නෙවෙයි. අපිට තියෙන්නේ පොරබැදීමක් පමණයි. ඒක ඔබ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. අමාරු කාරණයක් විදිහට ගන්න එපා. ඒක පහසු කාරණයක්. ඒක අයියෝ ඒක අමාරුයි නෑ එහෙම ගන්න එපා. ඒක හොඳ විදිහට ගන්න. අර සමහර දේවල් කියන සමහර මිනිස්සු ඉන්න මොන හරි දෙයක් කිව්වම ඒක වැරදියටමයි ගන්න. නරක විදිහටමයි ගන්න. එහෙම ඔබ කරනවා නම් එහෙම මෙතන ගියාට මම හිතනවා ඔබ කරන්න හරි නෑ කියලා. මොකද මම ඒ කියන්නේ කතා කරන නිසා. ඒක වැරදියට ගන්න එපා. ඒක නරකට ගන්න එපා. ඒක නෙගටිව් විදිහට ගන්න. ඒක පොසිටිව් විදිහට ගන්න. මොකද්ද පොසිටිව් විදිහට හොඳ විදිහට ගන්නේ? සටනක් නෙවෙයි තියෙන්නේ පොරබැදීමක් තියෙන්නේ. මේක දැනගත්තේ නැත්නම් ඔබ සටන් කරන්න යනවා. ඔබ ගහගන්න ඔබ යස්සයත් එක්ක. ඔබත් ඔබ පරාජය කරන්න ඔබ දඟලනවා. අපරාධ ඔබේ මහන්සිය. ඔබේ එනර්ජි එක, ඔබේ ශක්තිය. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කුරුසේ රුධිරය වගුරවලා ජීවිතය දීලා තුන්වෙනිදා මලවුන්ගෙන් උත්ථානලා යස්සයා පරාජය කරා. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත්. වහන්සේ පරාජය කළ ඉවර පරාජය කරේ කා වෙනුවෙන්ද? මම සහ ඔබ වෙනුවෙන්. ඒ සටන උන්වහන්සේ දින්න. අපිට ආයේ සටනක් අමාරුයි කරලා දිනන්න දෙයක් නෑ. අපිට තියෙන්නේ සටන ඒ උන්වහන්සේ දිනපු සටනට ක්ලේම් කරන්න. ඒකට අයිතිවාසිකම කියන්න. ඒකට පංගුකාර වෙන්න අපිට තියෙන්නේ පොරබැදීමක් පමණයි. අපිව යක්ෂයාට පරාජය කරන්න බෑ. ඌ එනවා නමුත් අපිත් එක්ක පොරබදින්න. අපිට තියෙන එතකොට ඌව මැඩ පවත්වන්න. අපිට තියෙන මේකට විරුද්ධ වෙන්න, මේකට එරෙහි වෙන්න අපිට සටන් කරන්න දෙයක් නැහැ. මේ එතකොට පළවෙනිම කාරණාව
තමා යක්ෂයාගේ උපායවල යක්ෂයත් එක්ක අපිට තියෙන්නේ සටනක් නේ අපිට තියෙන පොර බැදීම. මක් නිසාද අපේ පොර බැදීම වනයි අපේ සටන වනයි කියලා මේ තියෙන අපේ පොර බැදීම. මේක අපි දැනගත යුතුයි. දෙවනි කාරණයට අපිට අපි යනවා. ඒකට පොර බැදීම වනහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව. දෙවනි කාරණය මෙතන තියෙනවා මක් නිසාද අපේ පොර බැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව. මේ මොකක්ද කියන්නේ? අපේ පොර බැදීම මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව කියලා කියද්දි මේ නවකීසුවේ බොහෝ තැන්වල තියෙනවා අපිට මාංශයත් එක්ක සටනක් තියෙනවා. මාංශය හැම වෙලේම ආත්මයට විරුද්ධව ඉන්නවා. මාංශයත් එක්ක හරි අමාරුයි. කෑම්බීම එක්ක හරි අමාරුයි. මාංශයට එන ආසාවල් නිසා හරි අමාරුයි. ලෞකික තෘෂ්ණාව නිසා මාංශයට එන එක ආසාවල් නිසා අමාරුයි. නමුත් මෙතන කියලා තියෙන්නේ ඒක නෙවෙයි. අපේ පොර බැදීම මේ මාංශ රුධිරත් එක්ක තියෙන එහෙම දෙයක් නෙවෙයි. කියලා මෙතන කියතර මොකද්ද මෙතන දෙවෙනි කාරණය? මේ මාංශය ගත්තා මාංශය කියන්නේ ශරීරය. හරිද? රුධිරය කියන්නේ ප්‍රාණය. රුධිරය තුල තමයි ප්‍රාණය තියෙන්නේ. මාංශය කියන්නේ ශරීරය. එතකොට මේ ඒ දෙකේ තියෙන්නේ දුර්වලතා වීක්නස් එක. රුධිරය ප්‍රාණය අපේ ජීවිතයේ රුධිරය එතකොට මේ ප්‍රාණය තුල රඳා පවතින ඒ වගේම මේ මාංශය තමයි ශරීරය. නමුත් මේක කියන්නේ අනිත් ඇඟවල කියලා තියෙන ඒ දුර්වලකම් නිසා අපිට ආත්මිකව බලවත් වෙන්න අමාරුයි කියලා. නමුත් මෙතන කතා කරන්නේ දුර්වලකම් නිසා නෙවෙයි. ඊළඟට බලන්න යනවා. මේ දුර්වලකම් ගැන නෙවෙයි ඊට වඩා බලවත් යක්ෂයා සහ ඔහුගේ රාජ්‍ය යක්ෂයාගේ උපාය ඒක දුර්වල නැහැ. ඒකේ බලය තියෙනවා. ඒකත් එක්ක අපි මේ සෙල්ලමක් නෙවෙයි කරන්නේ අපි පොර බැදීමක් කරන්නේ. ඒකේ ලොකු පොර බැදීමක් තියෙනවා. මැඩ පවත්තන ලේසියකින් ඉන්න බෑ. මේක ලේසි කාරණයක් නෙවෙයි පහසු කාරණයක් නෙවෙයි. මාංශය සහ රුධිරය එක නෙවෙයි ඒකේ වීක්නස් එක තියෙන්නේ. ඒ මාංශයේ තියෙන ශරීරයේ ඒකේ දුර්වලකම්. ඒකට අපිට තියෙන නිරාහාර විඳලා යාඥා කරලා වචනේ කියවලා අපිට ඒ දේ ජය ගන්න පුළුවන්. දෙවියන් වහන්සේට ලං වෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ වනේ ලොකු පොර බැදීමක් තියෙනවා මේ අන්ධකාරයත් එක්ක evil spirits එක්ක කියන්නේ අශුද්ධාත්මත් එක්ක ලොකු පොර බැදීමක් තියෙනවා. රක්ෂයාගේ රාජ්‍යත් එක්ක යක්ෂයාගේ උපායත් එක්ක. අපි ඒ ගැන තමයි කතා කරන්නේ. ඒක තමයි දෙවෙනි කාරණේ. උදාහරණ කිව්වොත් මම පසු කාලීනව නිවැරදි කරගත්ත මුල් කාලේ කරපු වැරද්ද මොකද්ද? මම සමහරලාට මම සුභාරංචි දේශනා කරන්න ගියාම මම අන්‍යාගමික අයට කියනවා මේ පිළිම දිහා බලලා උන් කරන්නා ඔය මිත්‍යා මත වලට මම කියනවා මේ වගේ කිසිම බලයක් නෑ. මේ අපරාධික බොරු වැඩක්. මේක තියාගෙන ඉන්න කි මේක කිසිම බලයක් නෑනේ. ඔයගොල්ලෝ බෝඩ වැඩක් කරන්නේ. කියලා මම කිව්වා. නමුත් මම පස්සේ දැනගත්තා මම මේ සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් වැරදි දෙයක් මම කිව්වේ නෑ. බලයක් නෑ නෙමෙයි තියෙනවා. බලයක් තියෙනවා. මේකේ අනිත් පැත්තයි කියන්නේ මොකද්ද මේක කරනදී මේ මිත්‍යාව පසුබ යන එකේ. ඔබ මේ පිළිමවලට වන්දනාමාන පිළිමවලට කෑම තියෙනවා, අදුකෝරු තියෙනවා, මල් තියෙනවා, පිළිම ඉබිනවා, පිළිම අල්ලනවා, පිළිම හොදනවා, පිළිම නිකන් මහ ලොකුවෙක් ගණන් අරගෙන ඒකට සාතු කරන එකට ගරු කරන නමස්කාර කරනවා කියන්නේ බලය නෑ නෙවෙයි. ඔබ යක්ෂයාගේ බලය විශ්වාස කරනවා. ඔබ යක්ෂයාගේ බලයත් එක්ක හවුල් වෙනවා. එතන බලයක් තියෙනවා. බලවුන්ෙක් ඔබ ගනුදෙනු කරන්න උත්සාහ කරනවා. එතන බලයක් තියෙන බලයක් නෑ නෙවෙයි. එතන බලයක් තියෙනවා. නමුත් ඒ බලය දෙවියන් වහන්සේගේ බලයට යටයි. ඒ යක්ෂයාගේ බලය. අඩෝක පසු කාලිනව දැනගත. ඒක නිසා ඒක සෙල්ලම් නෑ. ඒ බලයත් එක්ක ගනුදෙනු කරන යක්ෂයාගේ බලයත් එක්ක සෙට් වෙන එක එකතු වෙන එක ගනුදෙනු කරන එක ඒකට යට වෙන එක ඒකේ ඒ බලය ඉල්ලන එක ඒ බලය බලාපොරොත්තු වෙන අනේ මේ බලේ මට ඕනේ. මොනවාද මලවුන් ගෙන්නන ඒවා ඒක තමයි ඒ බලයත් එක්ක කරන සෙල්ලම. මලවුන් ගෙන්නන ඒවා ඒවට පුද පහන් පඳුරු තියෙන එක සල්ලි තියෙනවා ඒක පාන තියෙනවා මල් තියෙනවා ඊට පස්සේ මේ කාරණා එතකොට පූජා කරන බාහිරව පූජා බිලි පූජා තොවිල් මේවා එතකොට ඒතර නෑ නෙවෙයි.
ඒතර මම කලින් කියන්න පුරුදුලා හිටියා කිසිම බලයක් නැහැ ඒක නිෂ්පල දෙයක් බොරු වැඩක් බෝර වැඩක් නැහැ. බලයක් තියෙනවා. වැරදි බලයක් තියෙනවා. යක්ෂයාගේ බලය තියෙනවා. පසු කාලේ මම මේ වචනයත් එක්ක මම දැනගත්තා. සුද්ධාමාස එලිදරව් කරා. ඊතර ගැඹුරු සත්‍යතාවයක් තියෙනවා. ඒතර දෙවෙනි දේ තමයි අපි එතකොට මාංශ රුධිරව කරන සටනක් තියෙනවා මාංශය පරාජය කරලා ඒ ශාරීරික ආශා මැඩපවත්වාගෙන අපි මේ වචනේ කියවල එකට යටත් වෙලා එකට කීකරු වෙලා සුද්ධාමාසෙත් එක්ක දෙවනවා ශ්‍රී ලාංකික අපි මොකක්ද මේ ආශ්‍යාවෙන් ගෝ ජය ගන්න ඕනේ ඉදිරියට යන්න ඕනේ නමුත් මෙතන ඊට එහා ගිය දෙයක් ගැන කතා කරනවා ඒක තමයි අද අපි කතා කරන්නේ එතකොට අපි තුන්වෙනි කාරණාවට යනවා එපිස පොතේ අපි පොඩ්ඩක් ඉදිරියට පෙරලා ගන්න කලින් මෙතන මම ඉවර කරන්න කැමතියි මක්නිසාද අපේ පොරබැදිම වනහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑරීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධ. එතකොට තියෙන්නේ ඇත්තටම සටන මේ පොරබැදීම කාගෙත් එක්කද අපේම මාංශයත් එක්කද අපේම මිනිස්සුත් එක්ක සහෝදර නෑදෑ අම්මා තාත්තත් එක්ක අසල්වැසිත් එක්කද නෑ ඊට එහා ගිය ලොකු දෙයක් මෙතන සඳහන් කරන්නේ. නමුත් මෙතන මේ කිව්වා එක්තරා මේ රාජ්‍යක සිස්ටම් එකේ යක්ෂයාගේ උපාය ගැන මේ සිස්ටම් එකේ ඉන්න තනතුරු කීපයක් ගැන නමුත් ඒකත් එක්ක මම කැමති මට තුන්වෙනි කාරණේදී පෙරලා ගන්න එපිස පොතේම එපිස පොතේ 1:21 කියනවා සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් ආය චුට්ටක් බලමුද එපිස 6:12 අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාර ලෝක මුලාදෑරීන්ටත් ස්වර්ගීක ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට ආයද යමු එපිස 1:21 සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකේ පමණක් නොව පරලෝකයේ හිත් සඳහන් කරලා සියලු නම් වලට වඩා උසස් කොට ස්වර්ගීක ස්ථානවල තමන් දකුණු පැත්තේ හිදුවා. කාවද හිදුවා? දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හිදුවා කියලා මෙතන තියෙනවා. මොකද 22 පාදයේ කියන සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සභාව උදෙසා සියල්ලන්ට ප්‍රධානියා වෙන්න උන්වහන්සේ නියම කළසේක. මේ හලෙලුයා යේසුස් වහන්සේ යහපත් යේසුස් වහන්සේ බලවත් මේ බලන්න එතකොට සත්‍යතාවය යේසුස් වහන්සේ මම කලින් කිව්වා යේසුස් වහන්සේ මේ සියල්ල ජයගත් දෙවියන් වහන්සේ උන්වහන්සේ මේ සියල්ල ඉහළ උසස්ම තාරය දුන්නා. උන්වහන්සේ යක්ෂයා පරාජය කළා ඉවරයි. එතකොට මෙතන තියෙන යක්ෂයා කියපුවා මෙතන තියෙන මට්ටම් යක්ෂයාගේ මට්ටම් මේ රාජ්‍ය ක්‍රියා කරනාගේ ඔහුගේ උපාය අධිපතිකමට බලයට පරාක්‍රමයට ස්වාමිකමට මේ ලෝකේ පමණක් නොව පරලෝකේ සඳහන් කළා සියලු නම් වලට වඩා උසස් කොට ස්වර්ගීක ස්ථානවල මොකද ඒක වැදගත් මෙතන අර 12 වෙනි පදයේ එපිස එකේ තියෙනවා ස්වර්ගීක ස්ථානවල සිද්ධ දුෂ්ටකමේ ආත්ම සේනාවට විරුද්ධව අපිට සරණක් තියෙනවා කියලා. අපිට පොර බැදීමක් තියෙනවා. අපිට ඒකට විරුද්ධ වෙන්න ඕනේ. ඒතර මෙතන තියෙනවා ඒ සියල්ලම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ජය අරගෙන ඉවරයි. ආමේ ජය අරගෙන ඉවරයි. එතකොට අපිට තියෙන එක ක්ලේම් කරන්න ඒකට අයිතිවාසිකම කියන්නේ. ඒකට එකතු වෙන්න පංගුකාරකම දරන උන්වහන්සේත් එක්ක එකට ක්ලේම් කරන්න උන්වහන්සේ ගත්ත ස්ථානයේම අපි සිටින්න ඔබට පැහැදිලිද ඔබට තේරුණාද මම හිතනවා ඔබට තේරුණා කියලා ආත්මයෙන් මේක විමසන්න ආත්මෙට මේක දාගන්න එතකොට තුන්වෙනි කාරණේ තමයි මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේක දැනටමත් කරලාම ඔබට ආය අලුතෙන් සටන් කරන අලුත් ප්ලෑන් එකක් ගහලා අලුත් ස්ට්‍රැටජි එකක් ගහලා අලුත් තෙබ අමුතු යුද්ධයක කරන්න දෙයක් නැහැ මේ යුද්ධේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආරම්භ කරා උන්වහන්සේ අවසන් කරා අපිට තියෙන්නේ උන්වහන්සේ ජයගත්ත දේ අයගත්ත කාරණා නැවත ආයෙ ගිහිල්ලා ආයෙ රිවර්ස් කරලා ආයෙ සටන් කරන එක නෙවෙයි අපිට තියෙන ඒ කාරණාත් එක්ක එකතු වෙලා ඒක පිළි අරගෙන ඒක අයිතිවාසිකම කියලා එක ක්ලේම් කරන එක ඒක මැඩ පවත්වන එක ඒ පොරබැදීමක් තියෙනවා නමුත් මේ පොරබැදීම උන්වහන්සේ ජය අරගෙන ඉවර අපිට තියෙන මේ පොරබැදීමේ යක්ෂයා මැඩ පවත්වලා අපිට තියෙන්නේ ක්‍රිස්තියානි ජීවිතේද යක්ෂයා මැඩ පවත්වනවා කියන ක්‍රිස්තියානි ජීවිතේ අපි ජය ගන්නවා ඒ ක්‍රිස්තියානි ජීවිතේ තෝ ජය තියෙන. ඒතකොට මැඩ පවත්වනවා කියන අපිට සමාදානෙ තියෙන ප්‍රීතිය තියෙන ජය තියෙන නිදහස තියෙන සුවය තියෙන.
නමුත් මැඩ පැවැත්වුවේ නැත්තම් ඉස්සල්ලාම ඔබ දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වෙලා තමයි මැඩ පවත්වන්නේ. මම කිව්වා ඒකට උදාහරණ මේ අපිට අහිතිකර විසගෝර සත්තු ගැන දැනුවත් වෙන්න ඕනේ අපි මැඩ පවත්වනවා. ක්‍රීඩාවකදී අපි දැනුවත් වෙනවා ප්‍රතිවාදියා සතුර ගැන. ඊට පස්සේ අපි මැඩ පවත්වනවා. අපි ජය ගන්නවා. ඊට පස්සේ යුද්ධයකදී රටවල් අතර අපි සතුර ගැන දැනුවත් වෙනවා. ත්‍රස්තවාදී ගැන දැනුවත් වෙනවා. හොයලා බලනවා වීක්නස් ඒගොල්ලෝ ක්‍රියා කරන විදිහ. ඊට පස්සේ මැඩ පවත්වනවා. ත්‍රස්තවාදී එහෙම මැඩ පවත්වනවා. නිකම්ම ත්‍රස්තවාදී මැඩ පවත්වනවා. අන්න ඒ වගේ තමයි මෙතනත් යක්ෂයාගේ උපාය ගැන අපි දැනුවත් වෙලා අපි මැඩ පවත්වන්නේ. දැන් හතරවෙනි සහ වැදගත්ම ගැඹුරුම කාරණේ සහ අවසාන කාරණේ අපි දැන් එන්න යන මොකද්ද මේ යක්ෂයාගේ උපාය? දැන් මේ අපි මේ යක්ෂයාගේ රාජ්‍යයේ මේ තනතුරු ගැන පොඩ්ඩක් දැනුවත් වෙමු. අපි බලමු පළවෙනියටම තියෙනවා අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ට. එතකොට මොකද්ද මේ කියන්නේ? අධිපතිකම් සහ පරාක්‍රමධාරීන් කියපුවාම evil powers යන්තර මන්තර ගුරුකම් අධිහූරියම් කියලා අපි කියනවා කුඩිවින මේ වගේ දේවල් එක එක මිනිස්සු ඒ කරන්නා ওই දේවල් තුල යක්ෂයත් එක්ක කරන්නා ගනුදෙනු තුල මලවුන් ගෙන්නනවා උන් එක කතා කරනවා මලවුන්ගේ බලයෙන් සාතර කියන මේ දේවල් තුල ඒවා අහන්න මිනිස්සු යන ඒවත් එක්ක එකතු වෙනවා ඊට පස්සේ මේ සර්බලදාර දිව්‍යන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නූල් බඳිනවා ඒ ගස්ගල් විශ්වාසය කරනවා පොළවේ තියෙන පිළිම විශ්වාස කරනවා ඒ බලයත් එක්ක එකතු වෙනවා මොනවාද ඒවා තුල බලයක් ක්‍රියා කරනවා මං කිව්වා ඔබට මං කලින් ඒක කිව්වා මං ඒක නිවැරදි කරගත්තා කියලා බලයක් ක්‍රියා කරන්නේ නැහැ ඒක නිෂ්ඵලයි කියලා හිතන්න එපා ඒක බොරු වැඩක් නෙවෙයි එතන බලයක් ක්‍රියා කරන නමුත් ක්‍රියා කරන දෙවියන් වහන්සේගේ බලය නෙවෙයි ශුද්ධ බලයක් නෙවෙයි හෝලි ස්පිරිට් නෙවෙයි අශුද්ධ බලය එතන ක්‍රියාත්මක යක්ෂයාගේ බලය එතන ක්‍රියාත්මක වැරදි බලයක් එතන ක්‍රියාත්මක මලවුන් ඔබ විශ්වාස කරනවා ඔබ යක්ෂයා ඔබ විශ්වාස කරනවා ඒ යක්ෂයාගේ බලය මිත්‍යා මේ මායාව ඔබ විශ්වාස කරනවා ඒ විශ්වාස කරනවා කියන්නේ එතන evil powers demonic influences ඒ යක්ෂයාගේ ඉන්ෆ්ලුවන්ස් වෙන එකට උපයෝගී වෙන්නේ යක්ෂයාගේ බලය ඒ යක්ෂයා තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒක තමයි එතන කියන්නේ අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් ඒකට අපි විරුද්ධව සිටින්න ඕනේ. ඒක මැඩපවත්වන්න ඕනේ. ඒක මැඩපවත්වන්න ඕනේ. ඉතින් මේ බලයට එරෙහිව අපි යාඥාවේදී ඒවා සඳහන් කළා අපි යාඥා කරන්න ඕනේ. ඒ බලය බිඳලා ඒ බලයට එරෙහිව ඒ බලය දුරු කරලා අපි යාඥා කරන්න ඕනේ. කොහොමද යාඥා කරන්නේ? ඔබගේ ශක්තිය බලයෙන් ඔබට දන්න දේවල් වලින් නෙවෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ සත්‍යතාවය ප්‍රකාශ කරලා. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ සත්‍යතාවය උන්වහන්සේ මා වෙනුවෙන් මැරුණා. උන්වහන්සේ ලේ වැගිරුවා. උන්වහන්සේ යක්ෂයා පරාජය කළ මල්ලන්ගේ තුගෙන් නැගිට්ටා. දින 3කින් උන්වහන්සේ නැගිට්ටා. ඒ යක්ෂයා පරාජය කරා. ඒ ජයට මම හිමිකම් කියනවා. ඒ ජය තුල ඒ ක්‍රිස්තුස් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වැගිරීම තුල ඒ ලේවල බලය යේසුස් වහන්සේගේ නාමයෙන් මම දුරු කරනවා. සියලු ඒ යක්ෂය අන්ධකාර බලවෙන් කියලා. එතකොට ඒ බලවෙන් අඳුරාගෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අධිහුරිය සියල්ල ඔබට අහෝසි කරලා අවලං කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියලා ආශා කරන්න පුළුවන්. කොට ඒක තමයි මේ පළවෙනිම දෙවිතන අධිපතිකම් වලට පරාක්‍රමධාරීන්ටත් විරුද්ධව සිටින්න ඕන. මේ මැඩපාත්තල ආශා කරන දෙවනියට මෙතන තියෙනවා මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීට. වඩ මේ අන්ධකාරය කියන්නේ ඩාර්ක්නස් ලෝකේ අන්ධකාර ලෝක මුලාදෑනී. අද මොකක්ද කියන්නේ මේ ලෝකේ සමා මුලාදෑනී කියපම අර ගම් මුලාදෑනිය. ගමේ මුලසුන හවවන කියන ඒ වගේ අදහසක් කියනවනේ. ඒතර මෙතන මොකද්ද මේ ලෝක මුලාදෑනී කියන අන්ධකාරයේ ලෝක මුලාදෑනී කියන මේ ලෝකේ දැනට ඉන්න මුලාදෑනී කියන්නේ ලීඩර්ස්ලා නායකයෝ. නමුත් අන්ධකාරයේ ඉන්නේ. ඔබට පැහැදිලි මෙතන ඒ කියන්නේ ඔබ මෙච්චර කාල හිතුවේ නෑ නේද මේ පදේ මෙච්චර ගැඹුරෙන්. මෙතන ඒක ගැන තමයි කියලා තියෙන්නේ. මේ රටේ වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්. ඉන්නවා නායකයෝ. නමුත් ඔවුන් ඉන්නේ ආලෝකයේද? නෑ, ඔවුන් ඉන්නේ අන්ධකාරයේ. ඒ යක්ෂයත් එක්ක ඒවා තමයි ඔවුන් විශ්වාස කරේ. සාතර මන්තර වෙලාවල් ජ්‍යොතිෂය ඉරහඳ තාරකා කැරකෙන විදිය ඒ වෙලාව ඒවත් එක්ක තමයි උන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ වෙලාව කියන්නේ ඒක නිකන් සෙල්ලමක් නෙවෙයි, නිෂ්ඵල ක්‍රියාවක් නෙවෙයි. ඒක මෝඩ ක්‍රියාවක් නෙවෙයි. ඒකට එහා ගිය දෙයක්. මොකද්ද? ඒක යක්ෂයත් එක්ක කරන සෙල්ලමක්. යක්ෂයත් එක්ක කරන ගනුදෙනුවක්. ඒක තුල මොනවාද උත්පාදනය වෙන්නේ? ඒක තුල මොනවාද පැතිරෙන්නේ? අන්ධකාරය. ඒකට වැහෙන්නේ මොකද්ද මේක නිසා? ආලෝකය. ආලෝකය අඩු වෙනවා. දෙවියන් වහන්සේගේ ආලෝකය නෑනේ ආලෝකය එනවා.
ඒ හරියට ඉලේරිය එනවා වගේ ඉලේරිය එනකොට අපි ටෙන්ට් එකක් ගැහුවොත් ඉලේරිය අඩු වෙනවා වැහෙනවා. ඒක ඉරේලිය නවතින්නේ නැහැ. ඉරේලිය එන එක නව එළිය දෙන එක ඉර නවත්තන්නේ නැහැ. ඉර එළිය එනවා. නමුත් ටෙන්ට් එකකින් එක වැහෙනවා, වහලකින් එක වැහෙනවා. ඒ වගේ දෙවියන් වහන්සේගේ ආලෝකයේ ආශිර්වාදය ඇවිල්ලා තියෙන්නේ. 아무තුවෙන් එන්න ගන්න ඉල්ලන්න දෙයක් නෙක ඇවිල්ලා තියෙන්නේ. ඔබ මතට ශ්‍රී ලංකාව මතට ඔබ තුලට ඔබේ පවුලට ඇවිල්ලා තියෙන ඉර පායලා තියෙන ඉර පායලා තියෙනවසේ උන්වහන්සේගේ ආශිර්වාදය ආලෝකය ඇවිල්ලා තියෙන. නමුත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින් නිසා උන්ගේ ක්‍රියාකාරකම් නිසා මේක වැහිලා තියෙනවා. මේක අඩපණ වෙලා තියෙනවා. මේක අඩුවේ ගෙන්නේ මේක වැහිලා තියෙන්නේ. කියන්නේ මේ අධර්මිෂ්ඨ පාලකයෝ අධර්මිෂ්ඨ නායකයෝ අධර්මිෂ්ඨ මිනිස්සු ඒගොල්ලෝ නිසා මේ ඒගොල්ලෝගේ පාපය නිසා මේ ආලෝකය දෙවියන් වහන්සේගේ ආලෝකය වැහිලා අර ගහක් ලොකු අතු ගොඩාක් ගිහිල්ලා නිසා හේව නැවිල්ලා. එතකොට අවශ්‍ය පැලවලට අවශ්‍ය අවු වෙන්නේ නැහැ. මොකද අර ඒක වැහිලා හේව නැවිල්ලා. හේවන උනට වඩා වැඩි වෙලා. ඒ කියන්නේ අනවශ්‍ය අතු නිසා. අනවශ්‍ය කියන පළදරන් නැති සමහර ගස් තියෙනවා. එතකොට අපි කපා දානවා. මොකද ඒ ආලෝකය අවශ්‍යයි, ඉරේලිය අවශ්‍යයි සමහර පැල හොදට භෝග පළදරන්න. එළවලු පළතුරු ඒවා එන්නේ. ඉතින් ඒ වගේ මෙතන අපි මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනිගේ බලය පහ කරන්න නැති කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ආශා කරන්න ඕනේ. බල බිදලා ඒ අධර්මිෂ්ඨයන්ගේ අධර්මිෂ්ඨ නායකයන්ගේ අධර්මිෂ්ඨ මිනිස්සුන්ගේ ඒ පාපයෙන් උන් ගැලවිලා උන් නිදහස ලබලා උන් මිදීම ලබලා දෙවියන් වහන්සේ තුලට එන පිණිස. එතන මොකද ඔවුන් තුල ක්‍රියා කරන්නේ යක්ෂයාගේ බලය. අන්න යක්ෂයාගේ තව උපායක්. ඒ මිනිස්සුන් ඔවුන් පාවිච්චි කරනවා. ඔහු පාවිච්චි කරනවා මේ මිනිස්සුන් අන්ධකාර ලෝකේ මුලාදෑනින්ම නායකයන්ම ආගමික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන වෙන්න පුළුවන්. ඒ උන්ට පාවිච්චි කරනවා අන්ධකාර ලෝකේ මුලාදෑනින් කියලා දෙනවා. අන්ධකාරයේ ලෝක මුලාදෑනින් කියලා දෙනවා. ඒ ඔවුන් කවුද යක්ෂයා පාවිච්චි කරනවා. මේ තුල මොකද අන්ධකාරයට පස්සේ ලෝකයට ලංකාවට දේශයට නගරයට එතනින් පැතිර යනවා කොතනින්ද අර අන්ධකාරයේ ලෝක මුලාදෑනිය තුල. ඉතින් ඔබ දැනුවත් වෙ යුතුයි. ඒ වෙනුවෙන් ඔබ ආශා කළ යුතුයි. අවසානයේදී ඊට පස්සේ මෙතන තියෙන ස්වර්ගීක ස්ථානවල සිටින ස්වර්ගීක ස්ථානවල එතන වැදගත් ඒ වචනේ මෙතන කියන තියෙන පොළොව මට්ටමේ ස්වර්ගීක ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාව. heavenly places වල මේ ඉන්නේ. මොකද්ද මේ කියන්නේ? ස්වර්ගය කියන්නේ ආකාශයේ ස්වර්ගීක ස්ථානවල ඉන්න දුෂ්ටකමේ සේනා කියන evil spirits. මේ දුෂ්ටකමේ සේනා මේ evil spirits මේ demons ලා මේ evil spirits යක්ෂයාගේ සේනාව. මෙතන තියෙන ආත්ම සේනාවන් කියලා. මේ ආත්මය මොනවාද කරන්නේ? ඕන් ක්‍රියා කරන්නේ කොහොමද? මෙතන යක්ෂයාගේ උපාය ගැන මම සඳහන් කරා. ඕන් ක්‍රියා කරන්නේ කොහොමද? ඔබට වැරදි අදහස්, වැරදි සිතුවිලි ඔබට දීලා. ඔබට සමාහයට සිතුවිලි ඔබ දෙවියන් වහන්සේ කතා කරනවා. නෑ ඊට එහා පැත්තෙන් කතා කරලා කියන නෑ ඒක කරන්න ඕනේ නෑ. ඒක බොරුවක් කිව්වට කමන්නේ. අයියෝ එයාට සමාව දෙන්න ඕනේ. එයා කොහොමද ඒ විදිහට නෑ. එයාත් එක්ක කතා කරන්න ඕනේ නෑ. එයාට මුකුත් කැම දෙන්න ඕනේ නෑ. ඔයා සමාව ගන්න ඕනේ. ඔයා ওই විදිහට හිටියන හරි. ඔයා ඒ නායකයට යටත් වෙන්න ඕනේ. ඔයා මේ විදිහට කරන්න ඒ විදිහට කරන්න කියලා යක්ෂයා අයිඩියා දානවා. බොරු කියන්න ඔබ පොළඹවනවා, ඊර්ෂ්‍යා කරන්න ඔබ පොළඹවනවා, ඔබට වැරදි දේවල් කරන්න, වැරදි සම්බන්ධතා ඇති කරගන්න ඔබ පොළඹවනවා, වංචා කරන්න ඔබ පොළඹවනවා, මුදල් හොරකම් කරන්න, දේව රාජ්‍ය මුදල් හොරකම් කරන්න ඔබ පොළඹවනවා. ඒ කවුද ඒ කරන්නේ? ඒ යක්ෂයා මොකද ඌට මොකද්ද කරන්න ඕනේ? යක්ෂයාගේ රාජ්‍ය පිහිටවලා දේව රාජ්‍ය පස්සට යන්න. ආපස්සට යවන්න. දේව රාජ්‍ය එක තැන තියන්න. ඌ බලන්නේ ඔබ පරද්දන, ඔබ පරාජය කරන්න. ඒතකොට මේක තමයි පොර බැදීම අපිට තියෙන. මේක තමයි පොර බැදීම ඔබට තියෙන. කොට මේක ජය ගන්න ආකාරය මෙතන දීලා තියෙන ක්‍රිස්තියානි අපිට පාවිච්චි කරන තියෙන යුද්ධායුධ ගැන ඉදිරියට කතා කරලා තියෙන. අපි ඒක වෙන දවසක මම ඉදිරියේදී ඔබට ගැඹුරින් කතා කරන්නේ. අද යක්ෂයාගේ උපාය ගැන තමයි අපි කතා කරන්නේ. මේ උපාය ගැන ඔබ දැනුවත් වුණාම දැන් පුළුවන් ඔබට මේ උපාය මැඩපවත්වන්න. ආමේන්. මේ උපාය වලට එරෙහිව විරුද්ධව සිටින්න ඔබට දැන් පුළුවන්. මේ උපාය ගැන දැනගත්තට පස්සේ මේ දාන වැරදි අදහස් වලට ඔබ එරෙහි වෙන්න. ඔබ විරුද්ධ වෙන ඒවත් එක්ක එකතු වෙන්න එපා. ඒවත් එක්ක ගිවිසුම් ගහන්න එපා. ඒවත් එක්ක අර කොම්ප්‍රොමයිස් කරනවා කියන්නේ. ඒවත් එක්ක පොඩි ඩීල් දාගන්න එපා. යක්ෂයත් එක්ක හරි මම මේක කවන්නේ අදට විතරක් නේ. හෙටට විතර මේ මාසෙට විතරක් කමන්නේ. තව සතියක් මම පොඩ්ඩක් ඉන්නවා. මේ විදිහට ඉන්නවා. එහෙම නෑ. එහෙම එකතු වෙන්න එපා. ඒක හරි භයානකයි. ඔබට
සුද්ධාමාසයේ දෙයක් කන්වික් කරනවා නම් හඟවනවා ටක් ගාලා එතනින් හැරෙන්න. ටක් ගාලා සුද්ධාමාසෙත් එක්ක එකතු වෙන්න. සංවේදී වෙන්න, කීකරු වෙන්න. say yes to God. T.L. Osborne ගේ මම ලස්සන දේශනාවක් අහලා තිනවා yes to God කියලා. ඉතින් දෙවියන් ඒක තමයි ජයග්‍රහණ රහසය. යේසුස් වහන්සේ දෙයක් කියපුවා මේක කල්මර ඉන්න එපා. දසේ කොටස් දේව රාජ්‍යයට සම්මාදන් දෙන්න, දේව රාජ්‍යයට දෙන්න අනිත් දේවල් වලට ඔබට කල්මර ඉන්න බෑ. ඔබට එතන ප්‍රශ්නයක් තියෙනවා. ලයිට් බිල ඔබට පස්සේ ගෙවන්න බෑ, දවසක් ගෙවන්න ඕනේ. ෆෝන් බිල ඔබට පස්සේ ගෙවන්න බෑ. ගෙදරක රෙන්ට් එකක් තියෙනවා නම් පස්සේ මම 10 වෙනිදා 12 වෙනිදා 20 වෙනිදා වගේ ගෙවන්න නෑ. දවස් 31 වෙනිදා දෙද්දි පළවෙනිදා වෙද්දි ඔබ ගෙවන්න ඕනේ. මේ බදු කුලී තියෙනවනේ ඒවා ගෙවන්න ඕනේ, ටැක්ස් ගෙවන්න තියෙන ඒවා ගෙවන්න ඕනේ. ඒ දවසට ඒ දවසට ඔබ ලෝකයේ දේවල් කරනවා නම් ඔබ රාජ්‍ය දේවලුත් ඒ දවසට කරන්න. මම ඉස්සර ඒකත් මම හුරු පුරුදු වෙලා හිටියේ නෑ. නමුත් කෙන්යා මම සුති කරන්න ඕනේ. මොකද කෙන්යා ඒක තදින් හිටියා. අපි දේව රාජ්‍යයේ දේවල් අපි දවසට අපි හරියට තිතට ඍජු අපි කෙලින් ඉඳලා අපි ඒව කරන්න ඕනේ. දවසක් දානේ හරියට කරන්න ඕනේ. ඒව කල්ැරයට අපි අනිත් දේවල් ඔක්කොම කරගෙන ඒක කරලා හරියට අපි ඉස්සල්ලාම දේව රාජ්‍යයේ දේවල් කරලා තමයි අපි අනිත් දේවල් කරන්න ඕනේ. ඉතින් සුතිවන්ත වෙන ඒක තුල අපි ජයගත්තා. අපි වර්ධනය වුණා. මේක ඒව පස්සට දදායින් මේ ඒව අර වගේ ලෝකේ කාරණා කරන අපි දේව රාජ්‍යයේ කාරණාවලදී අපි ප්‍රමුඛ ස්ථානේ දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. නමුත් යක්ෂයා එක එක අයිඩියාස් දාන නෑ. ඒක කමන්නේ. මේක කමන්නේ. තව පොඩ්ඩක් කිමු කියලා. ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඒ දානේ දෙවියන් වහන්සේ නෙවෙයි. ඒකෙන් වෙන්නේ මොකද යක්ෂයාගේ රාජ්‍ය ඉදිරියට යනවා. ඒක පිහිටව ගන්නවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය එක තැන. රාජ්‍ය ඉස්සරහට යන්නේ. මේක නිසා ඒවා ගැඹුරු බලවත් ඒවා ලොකු කාරණා. මේවා ගැන අපි අවදීන් ඉන්න ඕනේ, දැනුවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් හරි ප්‍රශ්නයක්. අර මං කිව්වා ඔබ ආශිර්වාද ඔබට නෑ. දෙවියන් අර ආශිර්වාද තියෙනවා. නමුත් ආශිර්වාද બ્લોක් වෙනවා එතකොට. ආශිර්වාද වැහෙනවා. අර ඉරේලිය අඩු වෙනවා වගේ. ඔබ නොදැනුවත්වම ඔබට යක්ෂයාට පස්සේ පහර දෙනවා. රෝගවලින් ඔබේ ආත්මිකේ ප්‍රීතිය සතුට ඔබගේ හොරකම් කරගන්නවා. ඔව් ඒට මේට ඔබ කලබනවා, කලත්තනවා, ඒට මේට ගිනියනවා, බොරුව දානවා, ඩිසෙප්ෂන් රවට්ටනවා. ඒක නිසා මේ දේවල් ගැන අපි දැනුවත් වෙන්න. මේ වැරදි අයිඩියාස් වලට යක්ෂයා එක එක මුමුණන දේවල් වලට අපි එකතු වෙන්නේ නැතුව අපි හැම නිරන්තරයෙන්ම දේව වචනේ මොකද්ද කියන්නේ? ඒ දේ තමයි අපි කරන්නේ. වචනේ මොකද්ද කියන්නේ? ඒ දේ yes to God. මම කිව්වා T.L. Osborne කියන T.L. Osborne ඒ තව එතන උදාහරණ තිබ්බා. යේසුස් වහන්සේ කිව්වා මගුල් ගෙදරදී අර වයින් ඉවර වුණාම ඒ ගෝලියොන්ට කිව්වා පුරවන්න කියලා. ඒ පුරවන්න කිව්ව ඕන එහෙම් මෙහෙ ගිහිල්ලා ආයෙත් එක එක අයගෙන් ආයෙ ඇප්‍රූවල් ගන්න ගියේ ආයෙ නගර සභාවට දෙන්නේ නැහැ. කපල් එක ළඟට තිබ්බේ නැහැ වෙඩින් එකේ. මොනවාද කරේ? කට දක්වා පිරෙව්වා. yes to God. ඒක තමයි රහස. එතන වචනේ තියෙන කට දක්වා පිරෙව්වා. ඔවුන් මේ පොඩ්ඩක් එහෙම මේ අවුවෙන වතුර ටික නිකන් භාගයක් එහෙම මේ නෙවෙයි. ඔවුන් කට දක්වා පිරෙව්වා. යේසුස් වහන්සේ කිව්වා කට දක්වා පිරෙව්වා. මොනවාද උනේ? හාස්කම වුණා. වතුර වයින් වුණා. දෙවියන් වහන්සේ හාස්කම ඕන් වතුර වයින් කරේ නැහැ. ඕන් කරේ කට දක්වා පිරෙව්වා. yes to God. ඒක දෙවියන් වහන්සේට ඕක කිව්වා. යේසුස් වහන්සේට ඕක කිව්වා. අවනත වුණා, කීකරුණා. ඊටු ටික දෙවියන් වහන්සේ කරා, යේසුස් වහන්සේ කරා. ඒ වගේ ඔබත් හැම වෙලේම සුදාමාසට yes කියන්න. ඕක කියන්න. දෙවියන් වහන්සේට yes කියන්න. ඕක කියන්න. පළවෙනිම ලෝකේ කාරණා වලට ඉස්සෙල්ලා, මනුෂ්‍යයන් කාරණා වලට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ කාරණා කරලා ඉන්න. දේවචනේ කියනවා දෙවියන් වහන්සේට යටත් වෙන විදිහ යක්ෂයා පලා දුන්නා ඇත කියලා. ආමේන් හලෙලූයා. ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ පළමු ස්ථානයේ කරගෙන දෙවියන් වහන්සේට යටත් වෙලා උන්වහන්සේට පළමු ස්ථානයේ දීලා ඔබ ජීවිතේ කරනකොට දේව වචනේ ප්‍රකාරයට දෙවියන් වහන්සේ කියන ආකාරයට දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් පාවිච්චි කරලා ඔබට මඟ පෙන්නනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබට ඍජුව කතා කරන, ඔබට එළිදරව් වීමක් දෙනවා, ඔබට දැනගැන්ම වචනය තුලින්, ඔබට සිහිනයක් දර්ශනයක් තුලින් කතා කරනවා. නැත්නම් ඔබට මිනිස්සෙක් තුලින් දෙවියන් වහන්සේ කතා කරන, සුදාමාසේ කතා කරන දේ අවනත වෙන්න, කීකර වෙන්න, එතන සංවේදී වෙන්න යක්ෂයාගේ අදහස් හැබැයි මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. මේ විදිහටම මිනිස්සු පාවිච්චි කරන, සමහර දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් පාවිච්චි කරන, සමහර ඔබට වැරදි දෙයක් දාන්න පුළුවන්. මොකද යක්ෂයයි සමහර වෙලාවට එහෙම පාවිච්චි කරනවා. ඒක නිසා බහරි පරිස්සම් වෙන්න ඕනේ. යක්ෂයා මේ එහෙමත් සමහර බොරු අනාගත වක්තෘ බොරු ඉන්නෝයි පාවිච්චි කරනවා. එතකොට මිනිස්සයා පාවිච්චි කරන, අසල්වැසි පාවිච්චි, දෙමාපියෝ වෙන්න පුළුවන්, බිරිඳ සාපුරුෂයා වුණත් වෙන්න පුළුවන්. සමහරට යක්ෂයාත් ඒ තුලුත් වැරදි අදහස් දානවා. නැත්නම් ඔබට ඍජුව වැරදි අදහස් දානවා. වැරදි යෝජනා දානවා. ඒවට අහු වෙන්න එපා. ඒවට නෝ කියන්න දෙවියන් වහන්සේට යස් කියන්න. කියලා ඔබට පුළුවන් මේ යක්ෂයාගේ උපාය වලට විරුද්ධ වෙන්න, ඒවා මැඩපවත්වන්න, ඒවට එරෙහිව සිටින ඒ තුල ඔබට ජයම ප්‍රකාශ කරනවා. සුවය, නිදහස, ප්‍රීතිය,
බලය සමාදානම ප්‍රකාශ කරන අද දවසේ මේ මාසේ මේ අවුරුද්දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයාගේ උපාය වලට එරෙහි වෙන්න මැඩ පවත්වන්නට ඒ සටන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජය අරගෙන ඉවරයි. ඒ නිසා ඔබත් මාතුත් ඒ සටනේ ජය අරගෙන ඉවරයි. ආමේන්. හලෙලූයා. අපි ඉදිරියට කතා කරමු. අපිට පොරොන්දු වුණා මේ සටනේ තව ඉදිරියට අපි අරගෙන මේ පොරබැදීම කොහොමද කරන්නේ? ඔබ ක්‍රිස්තියානි කාරට යුද්ධයවද දෙවියන් වහන්සේ දීලා තියෙන මේවා ගැන මම ඉදිරියට ඔබට ගැඹුරින් වැඩිපුර කතා කරන්න සූදානම්. ඔබට යේසු පිහිටයි.